ආයිබෝවන් මම ලක්ෂේ නානායක ඔන්න මකර ලග්න හිමියනි අදත් මම අමුතුම දෙයක් ඔයාට කියන්නයි සූදානම් වෙන්නේ මකර ලග්න හිමියනි. ඔබ දන්නවනේ අපි මේ මනුෂ්‍ය ජීවිතයේදී පෙර ආත්මයේ කරපු කීප දේවල් අනුව ලබන ප්‍රතිඵල තමයි අත්විඳින්නේ. දැන් මම අද කතා කරන්නේ ඔබගේ ඉගෙනීම අධ්‍යාපනය ගැන. පෙර ආත්මය තුල ඔබ මොන වගේ කුසලයක්ද පිනක්ද අරන් ඇවිල්ලා තියෙන්නේ ඔබගේ අධ්‍යාපනය ඉගෙනීම පිළිබඳ සාර්ථකත්වයක් කරා යන්න. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ කියන්නේ මකර ලග්න හිමිනේ මොකක් හරි පිනක් හේතු කොටගෙන මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ. ඒතර මනුෂ්‍යයට බුද්ධියක් තියෙනවනේ, පරිසරයට අනුව අනුවර්තනය වීමේ හැකියාවක් තියෙනවනේ. ඒ තුල ඔබ විශේෂයෙන් ඔබගේ අධ්‍යාපනයේ කටයුතු සඳහා ඉගෙනීමේ කටයුතු සඳහා ඔබ මොන වගේ කුසල්ද කර්මයේ තුල ඔබ ගෙන එන්නේ. ඒ ගැනයි මම මේ කතා කරන්නේ. එහෙනම් මකර ලග්න හිමියනි අපි අහලම බලමු. ඉගෙන ගන්න කර්මය ඔබට උදව් කරන හැටි මකර ලග්න හිමියනි. කර්මයට අනුව ඉගෙනීමේ සාර්ථකත්වයට එරෙහිව ඔබ තුල ක්‍රියාත්මක වෙනවා අනවබෝධය, මිත්‍යාව, රැවටීම ක්‍රියාත්මක වෙනවා. ඒ සිදුවන්නේ ඔබගේ හිත නිසා. මකර ලග්න හිමියා මම මේ හිත කියන එකත් කියලාම යන්නම්. හිත නිතරම ඔබට මාන්නයක් දෙනවා. මොන වගේ මාන්නයක්ද? මට මේ දේ පුළුවන්. මට මේක දැම්ම පාඩම් කරන්න ඕනේ නැහැ. මම මේවා දන්නවා. අන්තිම මොහොතේ පාඩම් කරගත්තාම ඇති. ඔන්න දෙන මාන්නය. එතකොට මේ මකර ලග්න හිමියා විභාගවලදී අන්තිම මොහොතේ තමයි මේ පාඩම් කරන්න පටන් ගන්නෙ. අවුරුද්දක ඉගෙනගත්ත දේවල් අන්තිම මාස දෙකේ කොහොමද ඉවර කරන්නේ මකර ලග්න හිමියනේ? මේ තමයි පළවෙනි කරුණ. ඒක මම කිව්වේ හිත රවට්ටනවා. හිත කියනවා ඔබට මේක පුළුවන් කියලා. මොකද මකර ලග්න හිමියට තියෙනවා මෙහෙම දක්ෂතාවයක්. ගුරුවරයා ඕනම දෙයක් කියලා දුන්න ගමන් ඒක හොඳට අහගෙන ඉඳලා අනිත් අයට ප්‍රථමයෙන් ඒ අභ්‍යාසය කරලා ගුරුවරයාට දීලා ප්‍රශංසාව ලබන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මකර ලග්න හිමියාගේ නැත්තේ මොකද්ද? ඒ අභ්‍යාසය නැවත නැවත කරන්න නැති ගතියක් තියෙනවා. නැවත නැවත ඒදී අපි පුනරීක්ෂණය කළොත්නේ, මෙනෙහි කළොත්නේ, හැදුවොත්නේ අපිට ඒක හොඳට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ. ඒ දේ හොඳට මතක තියෙන්නේ. මේ ගුණයයි මකර ලග්න හිමියා ගාව නැත්තේ. ඒකයි මම කිව්වේ හිත ඔබව රවට්ටනවා කියලා. මකර ලග්න හිමියා ගුරුවරයා කියා දුන්නු විට ඒ සමගම අභ්‍යාසයන් ඉවර කරලා ගුරුවරයාට දීලා ගුරුවරයාගේ ප්‍රශංසාව ලබන්න පුළුවන්. අන්න ඇයට ප්‍රථමයෙන්. නමුත් ඊට පසු ඒ සම්බන්ධයෙන් අභ්‍යාස කිරීම අතපසු කරනවා. ඒ නිසා හොඳින් අසපු දේ නැවත නැවත මෙනෙහි කිරීම නොකරන නිසා ඔබගේ මතකය හීන වෙනවා. සමහර වෙලාවට ඔබට ඒක පුළුවන්. නමුත් කාලය සීමාවකට අනුව ඒක කරගන්න බැරි ගතියක් තියෙන්නේ. මොකද විභාගයක් වුණොත් පැය 3කින් මේක ඉවර කරන්න එපා. අපි දන්නවා කියලා ඒක පැය 6කින් ඉවර කරලා බෑනේ. එතකොට අපි හරි ක්‍රියාත්මක වීම වේගවත් වෙනවා. එතකොට ක්‍රියාත්මක වීම වේගවත් කරන්න නම් මකර ලග්න හිමියනේ අපි ඒ දේ හොඳට පුනරීක්ෂණය කරලා නැවත නැවත මෙනෙහි කරලා ගානක් නම් නැවත නැවත හදලා අඩු ගානේ ගානක් නම් 5-6 සැරයක් හදන්න ඕනේ. ඒ ගානට විභාගෙ දෙන්නේ පැය කාල නම් ඔබ එකම ගාන වැඩි වැඩියෙන් හදලා අඩුම තරමේ මේ ගාන විනාඩි 9කින් ඉවර කරන තත්ත්වයකටපත් වෙන්න ඕන අප. මොකද එකම දේ කරලා. එහෙම තමයි මේ ස්පීඩ් එක වේගය ඔබ ඇති කරගන්න ඕනේ. ඊට පසු නැවත නැවත මෙනෙහි කිරීම ඔබ අතපසු කරනවා. එසේම ඔබගේ හිත නිතරම ඉගෙනීම සම්බන්ධයෙන් ඔබ තුළ අධිමානයක් ඇති කරනවා. මෙලෙස මේ අධිමානය ඇති වෙන්නේ මේ පාඩම් මට උගන්වපු එක මට හොඳට පුළුවන්. ඒක දැන් බලන්න ඕනේ. ඒක අන්තිම මොහොතේ බලාගත්තත් මට ගොඩ යන්න පුළුවන්. මෙන්න ඔබගේ හිත රවට්ටන විදිය. එතකොට ඒ රැවටීම තුළ ඔබ හරි පහසුවෙන් ඒ හිතට අවු වෙනවා. ඒක මං කිව්වේ හිත ඔබව මුලා කරනවා කියලා. එතකොට කිසිම විටක
මකර ලග්න හිමිනි ඔබ තුල අධිමාන්‍යයක් තියාගන්න එපා. මට මෙව්ව පුළුවන් දැම්ම කරන්න ඕනේ නැහැ. මට මෙව්ව පුළුවන් මම මේ ගුරුවරයා කියන දෙයට අහුම්කම් දෙන්න ඕනේ නැහැ. එහෙම කවදාවත් හිතන්න එපා. ඔබ නිතරම හිතන්න ඕනේ මම මෙව්ව දන්නේ නැහැ. දන්නේ නැති දේ මං හොඳින් අහගන්න ඕනේ කියන ඒ චිත්ත අභ්‍යාසය තමයි ඔබ ළඟ තියෙන්න ඕනේ මකර ලග්න හිමිනි. මුල ඉඳන්ම අහගන්න ඕන. කොච්චර ඔබ දැනගත්තත් කමක් නැහැ. ඒ නිසා ඔබ පාඩම් කරන්න පෙළඹෙන්නේ විභාගයේ අත ළඟ තියලා. එවිට ඔබ ප්‍රමාද වැඩි මකර ලග්න හිමියනි. පාඩම් කරන්න ගොඩාක් එකතු වෙලා. ඒ කියන්නේ දැන් අවුරුද්දක් තිස්සේ අපි හිතමු අපසු උසස් පෙළ කියලා. අවුරුදු දෙකක උගන්නපු දේවල් අන්තිම මාස දෙක ඉවර කරන්නේ කොහොමද? ඔබ එදිනෙදා මේ වැඩ කටයුතු ටික හරි ක්‍රමානුකූලව කරගෙන ආවේ නැත්තම්. එතකොට ඔබ විභාග ෆේල් වෙන්නේ අදක්ෂකම නිසා නෙමෙයි. නැවත නැවත ඔබ ඒ අභ්‍යාස කරපු නැති නිසා. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට විභාගයන්ට පූර්ව සූදානමක් නැතිව තමයි මුහුණ දෙන්නේ. එය ඔබ එසේ නොවිය යුතුයි. පූර්ව සූදානමක් නිතර තියෙන්න ඕනේ. ඔබ ඉගෙනීම තුළ ඉතා සංවේදී අයෙක්. ගුරුවරයෙක් බැන්නත් හිත රිදෙනවා. එතකොට ඒකට එපා වෙනවා. ඒක කරන්න හිත දෙන්නේ නැහැ. තමාගේ අම්මට තාත්තට තමාට ඉගෙන ගන්න තියෙන දේවල් වල අඩුපාඩු කියපුවාම ඒක ඒ වෙලාවම අම්මා තාත්තා ඔබට දුන්නේ නැත්තම් ඔබ ඒක නැවත අහන්න යන්නේ නැහැ. මට එක මකර ලග්න පුතෙකුගේ කේන්දරයක් බලද්දි මම දැක්කා උන්ට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක්. තාත්තගෙන් මේ රජයේ පාසලක ස්කූල් ෆීස් ඉල්ලනවා. තාත්තට ගෙනුන කොහේ සල්ලිද පුතේ අද දෙන්න විදියක් නැහැ. හැබැයි පුතාට අද විභාගෙ තියෙනවා. මේ මධ්‍යම වාර පරීක්ෂක තියෙනවා. මේ දරුවා මොකද කළේ? දැන් ගුරුවරු කියලා තියෙනවා ස්කූල් ෆීස් නැතුව විභාගට ලියන්න දෙන්නේ නැහැ කියලා. අන්තිමට දරුවා විභාගට ගියේ නැහැ. ඒ දවස් තුල සබ්ජෙක්ට් දෙකකට විභාගයට හිටියේ නැහැ. නමුත් පහුවෙනි දිනදලා කොහොම හරි විභාගයට හිටියා. එහෙම වෙලත් ඒ දරුවා පන්තියේ 6 වෙනියා වුණා. ඒ කියන්නේ CA දෙකක් නැතුව ගිහිල්ලා. ඒ නිසා මකර ලග්න දෙමව්පියනි ඔබට මකර ලග්න හිමි පුතෙක් දුවෙක් ඔබ තුල ඉන්නවා නම් ඔව් හෝ ඇය හරි සංවේදී. නිතරම ප්‍රායෝගිකව ඒ දුව පුතා ඔබ සතුටු කරන්න ඕනේ. නිතරම විභාග වලින් ලකුණු ගත්තාම මොන හරි රිවෝඩ් එකක් දෙන්න ඕනේ. එයා කැමති ට්‍රිප් එකක් එක්කයි යන්න ඕනේ, කැමති දෙයක් අරන් යන්න ඕනේ, කැමති තෑග්ගක් දෙන්න ඕනේ. දුව පුතා පාඩම් කරද්දි තේක අරන් ගිහිල්ලා දෙන්න ඕනේ. ඒ ප්‍රායෝගික ආදරය මේ මකර ලග්න දුව පුතා හොඳට බලාපොරොත්තු වෙනවා. ඒතර තමයි මොටිවේට් වෙන්නේ. එතකොට තමයි ධෛර්යමත් වෙන්නේ. මම පාඩම් කරන්න ඕනේ. මට අම්මා සපෝට්, මට තාත්තා සපෝට්. අන්න එහෙම ගතියක් එන්නේ මේ වෙලාවට. ඒතර මේ මකර ලග්න හිමි දුව පුතා නිතරම ප්‍රායෝගික වශයෙන් අම්මගේ තාත්තගේ ආදරය හොඳට බලාපොරොත්තු වෙනවා. මොකද ඒක දෙන්න ඕනේ අම්මයි තාත්තයි. මොකද මම මින් පසු කියනවා හදිසිය වෙන පිරිමි ළමයෙක් එක්ක දුවෙක් සම්බන්ධයක් ඇති කරගත්තොත් ඔබගේ පුතා ගැහැණු දරුවෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තොත් ඒකම හේතු වෙනවා විභාගය මේ අධ්‍යාපනය අසාර්ථක කරන්න. සංවේදී වැඩිනේ. හදිසිය කෙල්ලගෙන් කොල්ලගෙන් බූට් එකක් කෑවොත් ඒක දරා ගන්න බෑ. අඬ ඉන්නේ. පාඩම් කරන්න හිත දෙන්නේ නැහැ. හරි. ඒකත් දැන් ඔබ දැනගත්තා. ඉගෙනීම සම්බන්ධව තිබෙන වියහිදම් දෙමව්පියන්ට දරා ගන්න බැරුව ගියාමත් අධෛර්යයටපත් වෙනවා. ඉගෙනීමට අවශ්‍ය පොත්පත් ක්ලාස් ෆීස් සම්බන්ධව තම මව්ගෙන් පියාගෙන් එල්ලු විට ඒ නොදුන් විටත් ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට අධෛර්යයක් ඇති වෙනවා. බෑනේ අම්මටයි තාත්තටයි කරදර කරන්න. එහෙම හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මටයි තාත්තටයි ඕනේ නැත්නම් මටත් ඕනේ නැහැ. ඒ කියන්නේ අම්මටයි තාත්තටයි රිදවන්න තමයි මේ ඊළඟ තීරණය මකර ලග්න හිමි දුව පුතා ගන්නෙ. මොකද ඒ සංවේදීකම වැඩි. හරියටම තීරින්නේ නැහැ. ඉගෙන ගන්න කාලය තුල ආදර සමදතා ඇති කර ගැනීමද ඔබගේ ඉගෙනීමට පැහැදිලි බාධාවක්. මොකද මේ ආදරයේ හමුවේ මේ මකර ලග්නීමියා සංවේදී නිසා අඬන කෙනෙක්. ඒතර අඬන පාඩම් කරන්න බෑනේ.
මන්ද ඔබ සංවේදී නිසා ඉක්මනට කනස්සලට දුකට කඩා වැටීමට හේතු වෙනවා. පාඩම් කරපු දේ හිතට ගන්න අමාරු වෙන්නේ මකර ලග්න හිමියනි ඔබගේ හිතත් හරි සංවේදී. ඒ අනුව ගෙදර පරිසරය ඔබට ඕනාකාරයට නිර්මාණය වෙලා නැත්තම් ගෙදර පරිසරය තුළ ඔබව උනන්දු කරන්නේ නැත්තම් විශේෂයෙන් මව ඔබ අධ්‍යාපන කටයුතු වලදී පසුබෑමකට ලක් වෙනවා. ඒ අනුව කර්මය ඔබගේ ඉගෙනීමේ සාර්ථකත්වයට ලබා දෙන්නේ 140ක පිනක් පමණයි. කුසලයක් පමණයි. දැන් ඔබට උදාහරණයක් විදිහට ඔබට රුපියල් 100ක් අවශ්‍ය නම් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න දෙමව්පියන්ට අනිත් අයට දෙන්න පුළුවන් ඉන්නේ ඔබ කර්මය තුල ගෙන එන්නේ 140යි. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයේදී ඔබට අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඒ ඉගෙනීම තුල සිය බලාපොරොත්තු ඉට කර ගැනීමට ඔබට ලබා දෙන්නේ ඒ නිසාම 140ක බලයක්. ඒතර 150ට වඩා වැඩි කරගන්න නම් අඩුතරමේ තව 120ක් ඔබ එකතු කරගන්න ඔබගේ ජීවිතයට. ඒ කර්මයට අනුව සීළු දේ වෙනකම් බලාගෙන හිටියොත් ඔබ විභාග වලින් අසමත් වෙනවා, අධ්‍යාපනයෙන් අසමත් වෙනවා, මෝඩයෙක් බවට පත් වෙනවා, නුවණ මදි නිසා රැවටීමටපත් වෙනවා. හරි ලේසියෙන් ඉගෙනීමට තිබෙන උද්‍යෝගීභාවය ඔබ තුල නැති වෙනවා. ඉගෙනීමට තිබෙන ප්‍රීතිය ඔබ තුල නැති වෙනවා. ඉගෙන ගන්න කාලය තුල තම ජීවිතය තුල දුක් සහිත කරදරවලට මුහුණ පාන්නට ඔබ සිදු වෙනවා. එදිනුත් ඔබ අධෛර්යයටපත් වෙනවා. දැන් සමහර වෙලාවට ඔබගේ පන්තියේ මිතුරෙක් හොඳට ඇඳගෙන ආවොත් ඔබට ඒක නැති වුණොත් ඔබ ඒකිනුත් කනස්සල්ලටපත් වෙනවා. ඔබත් එක්ක හවුල් වෙන අය ඔබට විරුද්ධ වී ඔබට හානි පමුණවන්න පුළුවන්. ඒ කියන්නේ මිත්‍ර සමගතා බිඳ වැටෙන්න පුළුවන් ඔබගේ අධ්‍යාපන කාල සීමාවන් තුළදී. ඒකත් ඔබගේ හිත රිදීමකට බවට පත් වෙන්න පුළුවන්. ඉගෙන ගන්න කාලයේ ඔබට විශ්වාස මිත්‍රයෝ ලැබෙන්නේ හරිම අඩුවෙන් මකර ලග්න හිමියනි. හිත ඉක්මනින් රෝගී වෙනවා. ඒකයි මං කිව්වේ මකර ලග්න හිමි දුවගේ පුතාගේ ළඟම මිත්‍රයෝ දෙන්න බවට පත් වෙන්න ඕනේ අම්මයි තාත්තයි. දැන් දරුවෙක් අම්මයි තාත්තයිනේ දරුවෙක්ගේ වීරය වෙන්නේ අනිවාර්යයෙන්ම. ඒක තමයි විද්‍යාවන අපට උගන්වන්නේ. ඒක තමයි සත්‍ය. බුදුරජාන් වහන්සේ වදාරන්නෙත් එහෙමයි. ඒකනේ මේ අම්මට මහා බ්‍රහ්මයා කියලා කිව්වේ. මහා බ්‍රහ්මයා කියලායි කියන්නේ. මොකද්ද මහා බ්‍රහ්මයාට තියෙන විශේෂත්වය? මෛත්‍රිය තියෙනවා, මුදිතාව තියෙනවා, උපේක්ඛාව තියෙනවා, කරුණාව තියෙනවා. එතකොට අම්මා කෙනෙකුට හරි ලේසි දරුවෙක්ව ධෛර්යමත් කරන්න. අද වර්තමානයේ අම්මයි තාත්තයි කාර්ය බහුලයි. දෙන්නම වැඩට ගියේ නැත්නම් ඒ පවුල නඩත්තු කරන්න බෑ. ටියුෂන් ෆීස් ගෙවා ගන්න බෑ. ගොඩාක් වෙලාවට දරුවෝ හැදෙන්නේ පිට. සමහර වෙලාවට ඩේ කෙයාවල, සුරකම් මධ්‍යස්ථානවල. අම්මයි තාත්තයි එන්නේ රෑ වෙලා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බලන්න වෙලාවක් නැහැ. අනේ ඉතින් ගෙදර ගියාම උයනවා, පව් නිදා වැඩට යන්න ලෑස්ති වෙනවා. හොඳම උදාහරණයක් මේ අම්මයි තාත්තයි වෛද්‍යවරු දෙන්නම. මේ අම්මා කියනවා වෛද්‍යවරියක් අනේ මම නම් මගේ දුවටයි පුතාටයි වෛද්‍යවරු වෙන්න දෙන්න හැලෝ. මම ඇයි කිසිම නිදහසක් නැහැ කිව්වා. ගෙදර දරුවන්ගේ වැඩ කටයුතු බලා ගන්නත් නැහැ. දෙන්නම එන්නේ 6-7 වෙලා. පහුවෙනිදා උදේ වෙද්දි හොස්පිටල් වලට යන්න ඕනේ. මේක තමයි ඇත්ත. ඒතකොට හොඳ කාල කළමනාකරණයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දරුවන්ට ලැබෙන සුරකුම් මධ්‍යස්ථානයේ ඩේකයා එකේ ඉන්න ගුරුවරු බලා ගන්න අය පැහැදිලිවම වචනේ පරිසමාර්ථාර්ථයෙන් අම්මා බවට පත් වෙන්න ඕනේ. ඒතකොට සමහරලාට හෝම්වර්ක් එක කරන්න වෙන්නේ ඒ ඩේකයා එකේදී. ඒතකොට අම්මයි තාත්තයි තමයි ළඟම මිත්‍රයෝ වෙන්න ඕනේ. ඒතකොට දරුවා වෙනත් ආදරයෙන් හොයාගෙන යන්නේ නැහැ. එතකොට මේ ඉගෙනීමට එරෙහි වන කරදරවලට මුහුණ දීමේ ඔරොත්තු දීමේ ශක්තිය හරි අඩුයි. පොඩි දෙයකින් හිත රිදෙනවා මේ මකර ලග්න හිමියා.
ඒතර අම්මයි තාත්තයි ළඟ හිටියොත් ඒක එහෙම වෙන්න දෙන්නේ නැහැ. දරුවට බඩගින්න නම් අම්මා අම්මගෙන් බත් පාගුවක් දෙන්න පුළුවන්. සමහරවිට බත් එකම දීලා බඩගින්න ඉන්න වෙලාවල් මම දැකලා තියෙනවා. මම අහලා තියෙනවා. ඒකයි අම්ම කෙනෙක්ගේ තියෙන මහා බ්‍රහ්මයට සමාන කළේ බුදුරජාන් වහන්සේ අම්ම කෙනෙක්ව. අනිත් එක තමයි දරුවාගේ දක්ෂතාවය හොයාගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒක දරුවගෙන්මයි ගන්න ඕනේ. අම්මයි තාත්තයි මකර ලග්නෙමයට බල කරන්න එපා. එයා අපොසු සාමාන්‍ය පෙළලට ඒ 7ක් ගත්තත් 8ක් ගත්තත් 9ක් ගත්තත් 10ක් ගත්තත් බල කරන්න එපා. එයා තමයි ඒ තීරණය ගන්න ඕනේ. මොකද ගොඩාක් වෙලට මකර ලග්නෙමියා අපොසු උසස් පෙළට තෝරගන්න විෂය ධාරාව අනුව ප්‍රශ්න වලට මුහුණ පානවා. අත්දැකීම් තුල මම කියන්නේ. මේකට උඳුම උදාහරණයක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සමයි අපේ බුද්ධ ශාසනයේ බුදුරජාන් වහන්සේ වදාරනවා අම්මා කියලා. හේතුව පොඩි සංඝයා වහන්සේලාව සෝතාපට්ට ඵලයට පත් කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉන් එහාට තියෙන්නේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට. එතකොට බුදුරජාන් වහන්සේ වදාරනවා සාරිපුත්ත අම්මා කෙනෙක් කියලා අපේ මේ සංඝයා වහන්සේලාට. නමුත් එකවරක් මේ පොඩි සංඝයා වහන්සේ නමක්ව භාවනාව තුළ සමතේකට පත් කරගන්න බැරුව හරිය ගැටලුවකට පත් වුණා. කොච්චර කිව්වත් මේ පොඩි හාමුදුරන්ට එක තේරෙන්නේ නැහැ. හිත එකඟ කරගන්න බෑ. බැරිම තැන බුදුරජාණන් වහන්සේ ගාවට එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ බලනවා මොකක්ද මේක වෙන්නේ එහෙම හේතුව මොකද කියලා. බලද්දී මෙයා එක දිගට ආත්ම 10ක් විතර රන් නිමවුන් කරුවෙක්. ඒ කියන්නේ රත්තරන් වලින් කැටයම් දාපු කෙනෙක්. එතකොට දැන් වෙන දේවල් කිව්වට අසුබ භාවනාව කිව්වට අසුබ භාවනාව දුන්නට සිතින් ඒක කරගන්න බෑ. මොකද පුරුද්ද තුල එවැනි දෙයක් නැති නිසා. බුදුරජාණන් වහන්සේ මලක් රත්තරන්ෙන් මලක් මවල දීලා පොඩි සාමණේර වහන්සේට කිව්වලු මේක දිහා බලාගෙන ඉන්න කියලා. අනේ බලාගෙන ඉද්දිම හේතෙන් ගත්තටපත් වුණා සෝතපට්ට ඵලයට පමුණුණා කියලා කියනවා. එතකොට උපතින් ගෙනාපු පුරුද්ද දැනගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඒ දරුවටම දැනෙන්න දෙීම. ඒතර අම්මා කියන්න එපා මගේ දරුවා වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ, මගේ දරුවා ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. ඒක දෙන්න ඕනේ දරුවටයි බාර කරන්න ඕනේ. කවදාවත් දරුවෝ ඉස්සරහා කියන්න එපා මට ડોක්ටර් කෙනෙක් මට ඕනේ ડોක්ටර් කෙනෙක් මගේ පුතා වෙනවා දකින්න ඉංජිනේරුවෙක් වෙනවා කියලා දකින්න. මොකද මේ මකර ලග්නෙහිමි දුවා පුතා සංවේදීනේ. ඒ නිසා අම්මගේ හිත රිද්දන්න කැමති නැහැ. තාත්තගේ හිත රිද්දන්න කැමති නැහැ. අනේ අම්මයි තාත්තයි කැමති ඒකටනේ මම එහෙම කරනවා. නමුත් දක්ෂතාවය නැහැ ඒ නමයක් ගත්තට. අපොත් සාමාන්‍ය පෙළ. එයාගේ පුරුද්ද තියෙන වෙන පැත්තකින් යන්න. දැන් මම දැකලා තියෙනවානේ. ඉංජිනේරුවෙක් වෙන්න තියෙන දක්ෂතාවයේ උරුමය තියෙන දුව පුතා බයෝ සයන්ස් කරන වෛද්‍යවරයෙක් වෙන්න සාර්ථක වෙන්නේ නැහැ. ඒතර වෛද්‍යවරයෙක් වෙන්න උරුමය තියෙන කෙනා දොස්තර මේ ඉංජිනේරුවෙක් වෙන්න හදනවා සාර්ථක වෙන්නේ නැහැ. මොකද උරුමය නැහැ. එතකොට පළවෙනි එක තමයි දරුවට දැනෙන්න දීම. දෙවෙනි එක තමයි දක්ෂ දෛවඥයෙකුගේ පිහිට ලැබීම. මොකද අද බුදුරජාණන් වහන්සේ ඕනම කෙනෙක්ගේ පෙර අතීතය ඕන තරම් දකින කෙනෙක්නේ. ඒ වගේ උත්තරමයෝ අද නැහැ. එතකොට ජ්‍යොතිෂ්‍යවේදියා බුදුරජාණන් වහන්සේ ළඟට කිසිසේත් සමාන කරන්න බෑ. නමුත් දක්ෂ දෛවඥයෙකුට පුළුවන් මේ කේන්ද්‍රයේ පස්වෙනි රාශිය හා වෙනත් ග්‍රහයන්ගේ දක්ෂතා මුල් කොටගෙන මෙයා මේ වගේ දෙයකට නම් හරිම දක්ෂයි කියලා ඒක ඔප්පු කරන්න ඕනේ. මෙයා ඉංජිනේරුවෙක් වෙන්න දක්ෂයි කියන්නේ මේ හේතු මේ දරුවා ගාව තියෙනවා. ඒතර තමයි ඒක තේරුම් ගන්න ඕනේ. නැත්නම් අම්මයි තාත්තට රැවටෙන්න පුළුවන්. අම්මයි තාත්තා යන්නේ ඉංජිනේරුවෙක් වෙන්න බලාගෙන දරුවාව ජම්මපත්‍රයේ තරම් දෛවඥයෙන් ගාවට. දෛවඥත් කියන ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් කියලා.
ඉතින් ඊට හැමකුත් අම්මයි තාත්තට යහන්න ඕනේ අවශ්‍ය දේ කියුණානේ. එහෙම බෑ අම්මයි තාත්තේ. හේතු කියන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ දරුවා කම්මැලි අධ්‍යාපනයේට කම්මැලි වෙන්න හේතුව කියන්න ඕනේ. ඕන කෙනෙක් ගාව කම්මැලිකම තියෙනවනේ. දෛවඥයෙක් කියන්න පුළුවන් මේ ළමයට තරහා යනවා. තරහා යන්නේ මොන හේතුවටද කියලා කියන්න දක්ෂකමක් තියෙනවා දෛවඥයාට. අන්න එතකොට තමයි නිවැරදි වෙන්නේ. කර්මය අල්ල ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් තරහා යනවා කියවට බෑ. හැමදේටම තරහා යන්නේ නෑනේ. ඕනම කෙනෙක් විශේෂ වූ දෙයක් මුල් කොටගෙන තමයි තරහ වෙන්නේ. ඒ තරහවට හේතුව කියද්දී ඒ අම්මයි තාත්තයි දරුවා ගැන දන්නවනම් ඒ දරුවා අවුරුදු 15 පැනනනම් දෛවඥයා කියද්දී දරුවට තේරෙනවා හරි මේක තමයි මගේ වරද. නිසා ගොඩක් වෙලාවට ඒ දරුවෙක්ගේ කේන්දරයක් අහන්නේදී දරුවා බය නැතුව අරයි යන්න. හොදේ ඕනම කේන්දරයකදී දෛවඥයා උත්සාහ කරන්නේ දරුවව ගොඩ දාන්න මිසක් පල්ලහැට දාන්න නෙමෙයි. හැබැයි වැරද්ද හරියට කියන්න ඕන. වැරද්ද නිවැරදි කර ගැනීමේ ක්‍රමයක් හරියට කියන්න ඕනේ. හරි. කර්මය ඔබව උපද්දවා ඇත්තේ ඔන්න දැන් මෙතන තමයි මකර ලග්න හිමියා අල්ල ගන්න ඕන පොයින්ට් එක තියෙන්නේ තැන තියෙන්නේ. දැන් මම කියනවා උපතින්ම අධ්‍යාපනයේට ගේන්නේ 140ක පින් බලයක්. ඒ කියන්නේ ෆේල්නේ. 50%ක්වත් නැහනේ. හරි. නමුත් ලග්නාධිපතියාගේ බලය සෙනසුරුගේ බලය අනුව උපත තුල ඔහුගේ පෞරුෂත්වයේ ක්‍රියාකාරීත්වය තුල කර්මය ඔබව උපද්දවා ඇත්තේ ප්‍රධානත්වයක් නායකත්වයක් ඇතිව ජීවත් වෙන්න. රාජකාරියක් වගකීමක් තන්ට ඔබන ලෙසින් ඉටු කරන්න පුළුවන් දක්ෂතාවයක් උපතින්ම දීලා තියෙනවා. මකර ලග්න හිමිනේ ඔබ ගැන දැන් හිතන්න. පොඩි ජොබ් වලට කැමති නැහනේ. යොත් තැනකට පිළිගැනීමකට ලක් වුණොත් තමයි එතන ඉන්න කැමති. මෙතනම ප්‍රධානත්වයක් ඇතුව වැඩ කටයුතු කරන්න කැමතිනේ. ඔබ ඔගේ තැනක ගණන් ගන්න නැතුව ගියොත් ඔබ එතනට ආපහු යන්න කැමති නැහනේ මකර ලග්න හිමිනේ. දැන් ඔබ අල්ල ගන්නවා ඔබගේ ශක්තිය මොකද්ද කියලා. හැම මකර ලග්න හිමියෙක් ගාම තියෙනවා නායකත්වය කියන එක. තැනට ඔබට ලෙස සුදුසු ලෙස ඒ වෙලාවට වැඩ කිරීමේ ශක්තියක් අනිවාර්යයෙන්ම මකර ලග්න හිමියා තුළ තියෙනවා. ප්‍රධානත්වය කියන එක මකර ලග්න හිමියට ඉබේටම හම්බෙන දෙයක්. කොහෙ ගියත් මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. Taman කර්මය තුල තමර තියෙන දේ. හරි? ඒ නිසාම මේ මකර ලග්න හිමියා කැමති නෑ ජීවිතය තුල පහත් පෙළේ කෙනෙක් විදිහට ජීවත් වෙන්න. හිතන්නෙම ඉගෙන ගන්න කාලෙත් මකර ලග්න හිමියට හිතෙන්නෙම හොඳ ටයි දාලා යාන වාහන වල යන ජොබ්. හේතුව පෞරුෂත්වය තුල තියෙන්නේ ලොක්ෙක් වෙලා ජීවත් වෙන්න. අන්න එතන තමයි හැරෝම් ලක්ෂය. ඒක දෙමව්පියෝ අල්ලලා දුන්න නම් දරුවට. දරුවා ඒක නුවණ මුල් කොටගෙන ධර්මයේ තුල ඉන්න දරුවෙක් නම් ඒක අල්ලගත්තොත් මොකද නුවණ සැප වික්‍රම ඇති කරගන්න හැකියාවක් තියෙන කෙනෙක් තමයි මේ මකර ලග්න හිමියා. ක්‍රියාවේ ධෛර්ය සම්පන්න කෙනෙක්. සත්‍යයෙන් යුක්ත ධාර්මික අයෙක් වීමට වාසනාවක් තියෙන කෙනෙක්. වාසනාවක් තියෙන කෙනෙක්. සැබවින් සතුටින් වාසය කරන සැබෑ වචන කියන සැප ජීවිතයක් ගත කිරීමට හිමිකමක් තියෙන කෙනෙක්. එන උරුමයක් තියෙනවා. සැප ජීවිතයක් ගත කරන්න. කර්මයට අනුව ඔබගේ පෞරුෂත්වයේ උපත යන දෙකම එකතු වූ විට ඔබගේ ඉගෙනීම සමග කුමන හෝ සම්බන්ධයක් තියෙනවද කියලා තමයි දැන් මේ හොයලා බලන්න උත්සාහ කරන්න දැම්මම. ඉගෙනීමට අවිහිරකම් ඇතිවුවත් ඔබ පඬිතෙක්. පිළිගන්නවද මකර ලග්න හිමියනි? ඕනම දෙයකට උත්තරයක් ඔබට නැද්ද? පඬිතය කියන්නේ ඒකයි. ඕන කෙනෙකුට උපදෙස් දෙන්න ඔබ කැමති නැද්ද? ඒ කියන්නේ සමාජය තුල ලෝකයේ තුල හැම දෙයක්ම දැනගැනීමේ උවමනාවක් තියෙනවා මේ මකර ලග්න හිමියට. ඒකයි මම පඬිතෙක් කියලා කිව්වේ. ඔබේ ඉගෙනීමට වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබීමේ භාග්‍යයක් වාසනාවක් තියෙනවා. ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් යුතුව තරමක ලෝභකමක්ද ඇතුව තම අධ්‍යාපන කටයුතු දක්ෂ ලෙස කරගන්න හැකියාවකුත් තියෙනවා.
දැන් තමාගේ පොතක් කිල්ලුවත් එහෙම ලේසියෙන් දෙන්න කැමති නෑ. ඒ පොත් හොඳට ආරක්ෂා කරගන්න. මං කිව්වේ ලෝභකමක් කියලා කිව්වේ ඒකයි. මම කොහොම හරි ගොඩ යන්න ඕන අධ්‍යාපනයෙන්. අන්නේ සිතුවිලි මකර ලග්නේ ගාව තියෙනවා. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු සඳහා කල්ැතුව සූදානම් වීමේ පුරුද්ද ඇති කරගන්න ඕනේ. ඒ නිසාම ඒක දෙමව්පියන්ගෙන් සහයෝගය ලැබෙන්න ඕනේ. පුතේ ස්කූල් බෑග් එක අපි දැන් රෙඩි කරමු, ලෑස්ති කරමු අදම. නැත්තම් හෙට උදේ ඉස්කෝලේ යන දවස් උදේ ඔබ බෑග් එක සූදානම් කරගන්න ගියොත් මොකක් හරි වැදගත් දෙයක් පොතක් හෝ පෑනක් හෝ පැන්සලක් දාලා තමයි ඔබ යන්නේ. හොඳට කල්පනා කරලා බලන්න මකර ලග්නේ මිනිහ. පෙර සූදානම තියෙන්න ඕනේ. ඒක පුරුද්දක් විසින් ඔබ ඇති කරගන්න ඕනේ. ඉගෙනීම තුළ මධ්‍යම වයසෙන් පසු ප්‍රකට කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මොකද මේ කියන්නේ? අවුරුදු 15 16 වෙද්දී මේ දරුවට හොඳින් අධ්‍යාපනය කිරීමේ වාසනාවක් වාසනාවක් තියෙනවා. කවුද මේ කියන්නේ? කර්මයයි මේ කියන්නේ. පළවෙනි එක. ඉගෙනීමේ සාර්ථකත්වයේ සඳහා කර්මය විසින් ලබා දී ඇති බලය 140යි. ඉතින් මේ බලය ඔබ වැඩි දියුණු කරගන්න අඩු ධර්ම 160කට දාගන්න ඕන. මේ ආත්මයේදී ඔබට අනිවාර්යෙන්ම ඒ 120 ඇති කර ගැනීමට නම් ධර්මය තුල හැසිරෙන්න ඕන. ධර්මය තුල හැසිරෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට හුඟක් මේ මකර ලග්නෙමේනි විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබලා මාස්ටර් PhD ඒ උපාධි කරපු අයගේ කේන්දරවල මම දැකපු දෙයක් තමයි මේ පින්වන්ත මොන ආගමක වුණත් කමක් නැහැ. කතෝලික වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. ඔවුන්ගේ ආගම තුළ මේ අම්මයි තාත්තයි බොහොම ආගමට භක්තියක් තියෙන කෙනෙක්. කතෝලිකෙක් වුණොත් හැමදාම කිසුස් වහන්සේට දේව මෑණියන්ට දරුණුත් එක්ක එකතු වෙලා යාඥා කරන හැමදාම ඉරිදා පල්ලි යනවා. දරුවව උපදේශයට යවනවා. ඒ කියන්නේ දහම් පාසලට. ඉස්ලාම් ආගමික වුණොත් එහෙමයි. බෞද්ධෙක් වුණත් හැමදාම අම්මයි තාත්තයි මේ දෙකම එකතු වෙනවා. තාත්තා ගෙදර හිටියොත් ඔක්කොම එකතු වෙලා තමයි බුදුන් වඳින්නේ. අන්නේ පින තිබුණු මකර ලග්න හිමියා අනිවාර්යයෙන්ම ඉගෙනීමේ සාර්ථක වෙනවා. මොකද ධර්මයේ තුල හැසිරුණොත් විතරයි අපිට ඒ 120 අපිට හම්බ කරගන්න පුළුවන් වෙන්නේ. මන්ද ධර්මයේ හැසිරීම තුල තමයි මකර ලග්න හිමියනි ඔබට පින් රැස් කරගත හැක්කේ. හැමදාම උදේට බුදුන් වැඳලා පාසල් යන දරුවෙක්. හැමදාම හැන්දෑවට මල් තියලා බුදුන් වඳින යන දරුවෙක්. කතෝලිකෙක් වුණත් හැමදාම යාඥාව කරලා ඉස්කෝලේ යනවා නම් හැන්දෑවටත් යාඥා කරනවා නම් 6:00 වෙද්දි ඒ දරුවන්ට අධ්‍යාපනය තුල වැරදීමක් වෙන්නේ නැහැ. මොකද කුසලයේ රැස් වෙනවා නිරන්තරයෙන්ම. ඔබට පින රැස් කරගත්ත හැක්කේ අන්න එලෙසයි. ඉගෙනීමේ ඊළ සාර්ථකත්වයක් ඒ තුල ඔබට අනිවාර්යයෙන්ම ලබන්න පුළුවන්. එහෙනම් ධර්මයේ හැසිරීම. මම මීට පෙරත් කියලා තියෙනවා මකර ලග්න හිමියෝ කවදාවත් අතරමං වෙන්නේ නැහැ. හේතුව මකර ලග්න හිමියාගේ ඉදිරියේ ඉන්නේ මිත්‍රත්වය. ඒ කියන්නේ තමාට මිත්‍රයෙක් වෙනවා. ඒකයි මම මේ අදහස් කරන්නේ. පිටුපස්සේ ඉන්නේ ධර්මය. පිටුපස්සෙන් ඇදලා කාටවත් ඔබට පහර දෙන්න දෙන්නේ නැහැ. ධර්මයේ පිටුපස්සේ ඉන්නවා. එහෙනම් ඔබ ශක්තිමත් කෙනෙක්. ඒකනේ එලිසබෙත් රැජින මකර ලග්න හිමියෙක්. අවුරුදු කීයක් රජකම් කළාද? කිසි කෙනෙක් ගැටලුවක් ආවද? රටවල් කීයක නායකයෙක්ද? ගරුකොලේ ඇයි? මිත්‍රශීලී බව නිසා. ධර්මයේ තුල විනයක් ඇතුව ජීවත් වුන නිසා. ඒ නිසා ඔබ රැස් කරගන්නා පින තුල ඔබට ඔබේ සිත මනස දමනය කර ගැනීමට හැකි වෙනවා. ඔබට ඔබ ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඔබ කවදාවත් තනි වෙන්නේ නැහැ මකර ලග්නේ මිනි. ඔබ ධර්මයේ තුල හැසිරෙන්න පටන් ගත්තොත්. එතකොට මකර ලග්න හිමියන්ගේ දුවට පුතාට පින තියෙන්න ඕන. ධර්මයේ තුල ජීවත් වෙන අම්මා තාත්තා කෙනෙක් හම්බ වෙන්න. උදේ හවස ධර්මයේ තුල හැසිරෙන අම්මා තාත්තා කෙනෙක් ලැබෙන්න. ඔබට ඒ ගැන විශ්වාසයක් ඇති වෙනවා ධර්මයේ නිසා. ඒ තුල තනි වෙන්නේ නැහැ.
ගුරුවරුන්ගේ උපකාරය ඔබ ලබනවා. සෑම වෙලාවකම මතකයේ ඔබ සමග සිටිනවා. ඔබ ඉගෙනීම තුළ ඍජු කෙනෙක් බවට පත් වෙනවා. ඔරුත්තු දීමේ ශක්තියක් ඔබට තියෙනවා ඉගෙනීම තුළ. නෑ මං කොහොම හරි ඉහළට යනවා. මං විභාගේ පාස් වෙනවා. මං විශ්වවිද්‍යාලයට යනවා. මං ලොකු ජොබ් එකක් ගන්නවා. මේ මකර ලග්න හිමියගේ සිහිනය අම්මගේ තාත්තගේ හම්බෙන මුදල් වලින් ජීවත් වීම නෙමෙයි. නෑ මම ඉගෙන ගන්නවා හොඳට. මම රැකියාවෙන් තමයි මගේ වාහනේ ගන්නෙ. මම රැකියාව මුල් කරගෙනමයි මගේ ගේ හදන්නේ. අන්න එවැනි සංකල්ප මේ මකර ලග්න හිමියා තුළ ඇති වෙනවා. මකර ලග්න හිමියා කැමති නෑ කාගෙන්වත් මුදල් වෙනකන් ඉඳලා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අතගෙන ජීවත් වෙන්න. යාගේ උත්සාහය තුළ ගමන් කිරීමේ හැකියාවක් යාගේ ඇඟ තුළ තියෙනවා. ශරීරය තුළ කර්මයක දාලා එවලා තියෙන්නේ. ඒක මතු කරගන්න තමයි අර පින අවශ්‍ය වෙන්නේ. මැනික පොළොව යට තිබුණ වැඩක් නැහැ නේ මකර ලග්න හිමියනේ. මේ මැනික අපි ගොඩ අරගෙන උපමට්ටම් කළොත් තමයි වටිනාකමක් හම්බ වෙන්නේ. දැන් ඔබේ තියෙන දක්ෂතාවය තමයි මම මේ කියන්නේ. ඒක මතු කරගන්න ඕන ඔබ. ඒ නිසා මකර ලග්න හිමියනේ ප්‍රායෝගික ලෝකයේ තුලදී ඔබ ඔබගේ ඉගෙනීමේ සාර්ථකත්වය වෙනුවෙන් බුද්ධිමත් අයෙක් වීම පිණිස පහත සඳහන් දෑ අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු කළ යුතුයි. පළවෙනි එක ධර්මයට අනුව ඔබගේ ජීවිතය හැඩවස්වා ගන්න. කවදාවත් අම්මට තාත්තටයි බොරු කියන්න එපා. පුංචි සතෙක්වත් මරන්න එපා. අනුන්ගේ දේවල් අයියාගේ දේවල් හරි මල්ලිගේ දේවල් හරි නංගිගේ දේවල් හරි හොරගම් කරන්න යන්න එපා. ආදර සමතතාවලින් වැළකී සිටින්න. ඒකයි මම කිව්වේ අම්මගේ තාත්තගේ ආදරය මකර ලග්නෙමි දුව පුතාට අවුරුදු 20ක් 25ක් වෙනකන් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ඉවරනකම්ම තියෙන්න ඕනේ. ඒතර කවදාවත් ඒ දරුවා පිටිපස්සට යන්නේ නැහැ. ඉගෙන ගන්න පුළුවන් අය පමණක් ආශ්‍රය කරන්න. රස්තිය අදු ගහන ෆිල්ම් බලන්න යන චැට් කරන ඒ අය ආශ්‍රය කරන්න එපා. නිතරම තමාට මොනහරි දෙයක් තව කෙනෙක්ගෙන් ඉගෙනීම පිළිවෙත ගන්න පුළුවන් නම් අන්න එවැනි අය තමයි ආශ්‍රය කරන්න ඕනේ. ඉගෙනීම වෙනුවෙන් ඔබගේ හිත අවංක කරගත යුතුයි. හරියට ඔබ පතපොතට අම්මා කෙනෙක් වෙන්න ඕනේ. මුදින් ඒව ආරක්ෂා කරගන්න ඕනේ. නිතරම පරාර්ථකාමී සිතුවිලි වලින් ඔබ පූර්ණ වෙන්න ඕනේ. ඒ පරාර්ථකාමී සිතුවිලි වලින් ඔබ පූර්ණ වුණාම ඔබ දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්න ඔබ ලෑස්ති වුණ වෙලාවක. ඒක පිනක්නේ. අනිත් එක විදර්ශනා භාවනාවක්. ඔබ දන්න දේ නැවත නැවත තව කෙනෙකුට කියලා දෙද්දී ඒක මතකේ වැටි වෙනවා. මට මතකයි මම මගේ A levels කරද්දී මම දක්ෂයි මම කොමර්ස් වලින් කළේ විශේෂයෙන් ආර්ථික විද්‍යාවට මම බොහොම දක්ෂ කෙනෙක් accounts වලට දක්ෂ කෙනෙක් මම එතකොට මට මතකයි කදාන දෙමිසනෙට් විද්‍යාලයේ මේ මම 12 වෙනි පන්තියේ 11 වෙනි පන්තියේ හදිස්සියේ කවුරුත් ඒ වෙලාවෙ හිටියේ නැති වුණොත් ඒ ගුරුවරයා මට කියන අහවල් දෙය ගිහිල්ලා ඔබ උගන්වන්න මේ පන්තිය කියලා. මට ඒක ලැබුණ භාග්‍යයක් වාසනාවක්. එතකොට මම දන්න දේ නැවත ඒක මතකයට ගෙනෙනවා. එතකොට ඔබ පරාර්ථකාමී සිතුවිලි වලින් යුක්ත වෙන්න ඕනේ. ඉගෙනීම තුළ ගෞරව ලැබීමට ඔබ හිත අයිය කරගන්න ඕනේ. ඒ හිත අයිය කරගත්තම තමයි පුරුෂ වීරිය එන්නේ. ඒ කියන්නේ පටන් ගත්ත වැඩක් ප්‍රතිඵලයේ අතර එනකන් අතාරින්නේ නැහැ. පුරුෂ වීරියෙන් වැඩ කටයුතු කළ යුතුයි. ඒකට ගොඩාක් අපිට ආදර්ශෙන්නේ අම්මගෙන්. දැන් තාත්තා ගොඩක් වෙලාවට පිට නේ හරි හම්බ කරන්න ගොඩාක් මහන්සි වෙන කෙනෙක්නේ. ඒතර අම්මා තමයි අපිත් එක්ක නිතරම ඉන්නේ. ඒතර අපගේ වීරිය වෙන්නේ අම්මා. ඒතර අම්මා ඒ වගේ ධෛර්යවන්ත කෙනෙක් වුණොත් අර පුරුද්ද ඉබේටම දරුවට ඇති වෙනවා. මවගේ පූර්ණ ආශිර්වාදය ලැබිය යුතුයි. එහෙනම් බුදුරජාණන් වහන්සේට වගේ බෞද්ධයෙක් විදිහට අම්මට සලකන්න ඕනේ. උදේට නැගිටලා අම්මෝ වෙනනම් පොල් ටිකක් ගාලා දෙන්න ඕනේ. ගේ අතුපතු ගන්න ඕනේ. එතකොට මේ අම්මගේ ආශිර්වාද ලැබෙන්නේ. ඉතින් අන්නේ දේවල් ඔබ පොඩි කාලේ ඉඳන්ම ඔබ තුල ඇති වෙන්න ඕන. හැමදාම ගෙදරින් පිට වෙද්දි ඉස්කෝලේ යන්න අම්මට
තාත්තට වැඳලා ආශිර්වාදය අරගෙන යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේත් කියනවා පිදි යුත්තම් පිදන්න ඕන කියලා, වැදුම් පිදුම් කරන්න ඕන, වැදුම් කරන්න ඕනේ කියලා. අම්මා කෙනෙක්ගේ හෘදයාංගෙම ආශිර්වාදයක් ඇතුළත් මගේ දරුවට මතකයේ ලැබේවා, අධ්‍යාපනයේ සාර්ථක වේවා කියලා ඒක අනිවාර්යෙන් ලැබෙනවා. බුද්ධත්වයේ ලැබෙන්නේ එහෙමනේ. ගෞතම බුදුරජාණන් වහන්සේට මම බුදු වෙන්න ඕන කියන සංකල්පය ඇති වුණේ අම්ම කෙනෙක් එහෙම හිතපු නිසා. අම්ම කෙනෙක් කිව්වා. හැබැයි කියන්න දෙවිවරු තමයි ඒකට උදව් කළේ, අම්මට ඒ ශක්තිය දුන්නේ. නමුත් ඒ තුල තමයි ඒ සංකල්පය මේ අපේ බෝසතාණන් වහන්සේට ඇති වුණා කියන්නේ. මම බුදු වෙන්න ඕන කියන කතාව. පාඩම් ගැන ඔබ දන්න දේ දැනුම අන්න ඒ සමග බෙදා ගන්න ඕනේ නිතරම. අනේ මම විතරක් ගොඩ යන්න ඕනේ මම වගේම මෙයක් කැම්පස් යන්න ඕනේ. අන්න එහෙම තමයි ඔබ හිතන්න ඕනේ. අනිත් ධෛර්යමත් වේ යුතුයි. ගැටලු බාධක ඇති වෙන්න පුළුවන්. ඒවා ඉදිරිය ඔබ ධෛර්යමත් කෙනෙක් වෙන්න ඕනේ. ඉගෙනීම තුළ ගෞරව ලැබීමට ආසාවක් තියෙන්න ඕනේ. ගෞරවය මාව ප්‍රශංසා කරනවට මම කැමති වෙන්න ඕනේ. එවනම් මම පන්තියේ පළවෙනිය දෙවෙනිය වෙන්න ඕනේ. එහෙනම් මම හොඳට පාඩම් කරන්න ඕනේ. ඒ ගෞරවය ලබන්න ඔබට ආසාවක් ඇති වෙන්න ඕනේ. ඉගෙනීමට අවංක විය යුතුයි. ඉගෙන ගත්ත දේ තුලින් සමාජයට, සමාජයේ දියුණුව වෙනුවෙන් සේවාවක් කිරීමට අදිස්ථානින් ඔබ සිටිය යුතුයි. ඉගෙනීම තුළ ඉහළ රැකියා තත්ත්වයක් කරා යන්න ඔබ කැමති වෙන්න ඕනේ. ආවල් තත්ත්වයට මම යනවා. මම අවුරුදු 24 23 24 වෙද්දී උපාධිය ඉවර කරනවා. මගේ ටාගට් එක තමයි අවුරුදු 29 30 වෙද්දී ජෙනරල් මැනේජර් කෙනෙක් වෙන්න කෙනෙක්. අන්න එහෙම තමයි මකර ලග්නයේ මියා තමාගේ අරමුණු සාක්ෂාත් කරගන්න ඕනේ. අරමුණක් එහෙම තියලා හැම පියවරක් මේ තුල තියෙද්දී වාස් ධර්මයේ තුලත් අපි හැසිරෙනවා නම්, නුවණත් අපිට තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒ ටාගට් එකට අපිට යන්න පුළුවන්. ඉලක්කයට යන්න පුළුවන්. විශේෂයෙන්ම මකර ලග්නයේ මියන්ට. ඒතර අවුරුදු 29 30 වෙද්දී රැකියාව තුල උසස් තත්ත්වයක යාන වාහන තියෙනවා. ඊළඟට තමන්ගේ ගේ හදාගන්න තියෙන්නේ. ඉගෙනීමට දක්ෂයෙක් ලෙස අන් අයගෙන් වාචික ප්‍රශංසා ලැබීමට ඔබ ආස කළ යුතුයි. අර පුතා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒතර එහෙම කියද්දි ඔබගේ අම්මට කොච්චර ආඩම්බරයක් ඇති වෙනවද? එතනම ලොකු පිනක් නේ ඔබ කරගන්නේ. අම්මට ඔබ නිසා අම්මට ආඩම්බරයක් ඇති වෙනවනම්. ඉහළ වැටුපක් සහිත රැකියාවක් කිරීමට කැමැත්තක් තියෙන්න ඕනේ ඔබ තුල. මේ මොටිවේෂන්, මේ අභිපේරණය ඔබගේ ඉගෙනීම තුළ ඔබ ඇති කරගත යුතුයි. ඒක පඩිපෙලක් වගේ, ඉනිමකක් වගේ ඔබ සකස් කරගන්න ඕනේ. මේ අරමුණු මුදුන්පත් කර ගැනීමට ඔබ ඔබගේ මතකයන් නිතරම ශක්තිමත් කර ගැනීම සඳහා පාඩම් කළ යුතු ආකාරයයි මම මේ කියන්නේ. හැබැයි මේ ආකාරය මම ගන්නේ ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාළ දෙයකින්. මතකය ඕනම දෙයක් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ මතක තියාගන්න ක්‍රමයක් දුන්නා. අනේ ඒ ක්‍රමයයි මම මේ කියන්නේ. බුදුන් කවදාවත් වැරදි දෙයක් අපිට කියලා නැහැ මේ ලෝකෙට. ඒ ඊටාම නිවැරදි. ඒක බුද්ධ මනසින් ගත්ත එකක්. අහවල් දේ එහෙමයි කිව්වොත් ඒ දේ එහෙමමයි තමයි තර්කය. ඒක තමයි සත්‍යය. දැන් ඔන්න අහගන්න මකර ලග්නෙමිනි පාඩම් කරන විදිය. ගුරුවරයා පාඩම් කියා දෙන විට හොඳට අහගෙන ඉන්න. වෙන දේවල් ඔලුවට දාගන්න එපා. යාළුවෙක් නිතරම ඔබට ඩිස්ටර්බ් කරනවා නම්, කරදර කරනවා නම්, ඔබගේ අවධානය කඩනවා නම් ඒ යාළුවන්ගෙන් ඈත් වෙලා වෙනත් තැනකට යන්න. ඒක තමයි ඔබගේ උපක්‍රමය වෙන්න ඕනේ. නැතුව ඒ යාළුවොත් එක්ක ෆයිට් කරන එක නෙමෙයි. ඔබට කරදරේ කොතනද තියෙන්නේ, බාධාව කොතනද තියෙන්නේ, ඔබ එතනින් ඒ පරිසරයෙන් අයින් වෙන්න ඕනේ. ඊළඟට දැන් ඔන්න ගුරුවරයා පාඩම කියා දෙන විට ඔබ හොඳට අහගන්නවා. එහෙම ශක්තියක් ඔබට තියෙනවා කර්මය තුළ. ඒ අසාගත් දේ හොඳට මතක තියාගන්න. ඒ මතක තියාගත්තන දැන් දෙයක් මේ දැන් හරි ෂණිකව වෙන දෙයක් මම මේ කියන්නේ.
මතක තියාගත්ත දේ වචනෙන් නැවත කියන්න. දැන් උදාහරණයක් ගත්තොත් මමත් වාණිජ්‍ය අංශයෙන් අපොස උසස් පෙළ කළේ මට තවම මතකයි ඉල්ලුම පිළිබඳ නිර්වචනය. ක්‍රය ශක්තියකින් හැවි පාරිභෝගික රුචිය ඉල්ලුම වේ. ඒ කියන්නේ ඒ කාලේ පාඩම තියාගත්තේ දැන්වත් එක මතක එනවා අපිට. අසහාගත්ත දේ හොඳින් මතක තියාගන්න. මතක තියාගත්ත දේ නැවත වචනෙට ගන්න. වචනෙන් කියන්න කියනවා. මේ බුදුරජාන් වහන්සේ වදාළ ක්‍රමයයි මම මේ කියන්නේ. ඒ වචනෙන් කියවූ දේ මනසින් නැවත නැවත මෙනෙහි කරන්න කියනවා. එවිට ඔබගේ කාරණය මනා ලෙස ඔබට වැටහෙනවා කියලා කියනවා. බලන්න බුදුරජාන් වහන්සේ ඕනම දෙයක් පාඩම් කරන හැටි මතක තියාගන්න හැටි මේ ධර්මයේ මතක තියාගන්න හැටි තමයි මේ අවවාදය දුන්නේ. මේ අපි ඔක්කොටම කියද්දි හොඳින් අහගෙන ඉන්න. අසාගද්දේ හොඳින් මතක තියාගන්න. ඒ මතක තියාගත්ත දේ වචනෙන් කියන්න. වචනෙන් කියන්න ඕනේ. ඒ වචනෙන් කියපු දේ නැවත නැවත මනසින් නිහඬව මෙනෙහි කරන්න කියනවා. එවිට ඒ ඔබ අසපු දේ ඔබගේ මතක ගබඩාවේ තැම්පත් වෙලා තියෙනවා ඕන වෙලාවක ගැදලා ගන්න පුළුවන් ඔබට. නැත්තම් හිතන්න විභාගයට ගියාම අවුරුදු දෙකක පාඩම් කරපු ඒවා අපිට එකපාරට මතකෙට එන්නේ කොහොමද? ඒ මතක ගබඩාවේ අපි ක්‍රමානුකූල ඒවා තියාගන්න නිසා. දැන් ඔබගේ බලන්නකෝ ඉස්සර අපි කැසට් පීස් ගොඩාක් තියාගෙන ඉන්නවනේ. සින්දු අහන්න මම මේ උදාහරණයක් ගන්නෙ. ඒක නිතර නිතර දැම්ම නැත්තම් මොකද වෙන්නේ? දූවිලි වැදිලා පුස් කනවා ඊට පස්සේ. ඊට පස්සේ අපිට ඕන වෙලාවට ගද්දි මොකද වෙන්නේ? ඒක වැඩ කරන්නේ නැහැ. ඒයි පාවිච්චියක් නැහැනේ. භාණ්ඩ පාවිච්චි කරපුවාම තමයි ඒක වටිනාකම වැඩි වෙන්නේ. ඒ වගේ තමයි ඔබගේ මොලෙන් වැඩ ගන්න ඕනේ. නිතර නිතර හිතන්න ඕනේ ඒක. ඒකමනේ බුදුරජාණන් වහන්සේ මාර්ගඵලලාභී වෙන්න, සෝතාපට්ඨයට වෙන්න, සකදාගාමි ඵලයටපත් වෙන්න, අනාගාමි ඵලයටපත් වෙන්න, මහරහත් ඵලයටපත් වෙන්න, සතර දුකෙන් මිදෙන්න විදර්ශනා භාවනාව කියලා කිව්වේ. දන්න දේ නැවත නැවත විමසනවා. දන්න දේ නැවත නැවත විමසපුවාම ඒක ඕන වෙලාවක පටස් ගාලා මතකට එනවා. අන්න ඒ විදිහට තමයි මකරලක් නෙමිනේ ඔබගේ පාඩම් කිරීම කළ යුත්තේ. ගුරුවරයා දෙන පාඩම හොඳට මතක තියාගන්නවා. අසාගත් දේ හොඳින් මතක තියාගන්නවා. මතක තියාගත් දේ වචනෙන් නැවත කියනවා. වචනෙන් කියූ දේ මනසින් නැවත නැවත මෙනෙහි කරනවා. එවිට ඔබට කාරණය මනා ලෙස වැටහෙනවා මකරලක් නෙහිමියනි. එහෙමනම් ඔබ අද ඉඳන් නුවණ ඇත්තෙක් වෙනවා. හැම විභාගයකම සමත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා තමයි මම ඔබට ප්‍රාර්ථනා කරන්නේ. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.